Hallelujah. 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 නිදිද කට්ටිය? තාම ස්වර්ගයේ ඉඳලා පහළට බහැලා නැහැ කට්ටිය. I think you're still in the heavens, not been fallen down from there. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. All glory be to God. ස්වාමීන් වහන්සේට ස්තුති කරන ඔබ මැද්දේ දෙවියන් වහන්සේගේ වචනය ගෙනෙන්න උන්වහන්සේ දුන්නා කරුණාව නිසා. I thank and praise the Lord with the opportunity that God has given me to share the word of God amongst you. ස්වාමීන් වහන්සේ යහපත්. The God is so good. උන්වහන්සේගේ කරුණාව අපේ ජීවිත තුළ යහපත තිබෙනවා. His grace and mercy will be enduring forever in our lives. උන්වහන්සේ අපේ ජීවිත තුළ යහපත් ක්‍රියා කරන්නා වූ අපිව ගෙනියන්නා වූ තැනන් වහන්සේ. He's a God who guides us and who is a God who blesses us each and every one. හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනයක කොටසක් බලමු. Let's turn our Bibles first of all. අපි හැමෝම පෙරලගෙන කියවන්න යනවා. අපි හැමෝම ආසා කරන නිතරම අපි කියවන කොටසක්. We're going to turn into a very popular scripture that we everyone know very well. ගොඩක් වෙලාවට මේ ආර්ථිකව අපහසුතාවයන් ආපුවාම අමාරුකම් ආපුවාම මේ කොටස තමයි ගොඩක් අය අරගෙන කියවන්නේ. Most of the times when it's the financial difficulty or a struggle in which you are going through finance, most of the time we do tend to read this scripture. මුලින්ම පෙන්නමුද බලන්න හැමෝගෙම පිඟන් ගෙනල්ලාද කියලා? Let me see, have you got on your plates? සමහර අය එක පිඟානේ කන්නේ. husband wife එක පිඟානේ කන අයත් I ඉන්නවා. can see husband and wife eats in the same plate. කොහොද දැක්කේ නැහැ ගොඩක් අයගේ. හරි හැමෝම පෙරලගමු ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදය. අපි හැමෝම කියවන්න යනවා. Let's all turn our Bibles to Psalms chapter 23. We're going to read together. ගීතාවලිය 23 පරිච්ඡේදය හැමෝම කියමු. හැමෝම පෙරලගත්තද? If everyone has turned your Bibles to Psalms chapter 23. හරි. හැමෝම කියවන්න පටන් ගමු. Let's all read together. ස්වාමින් වහන්සේ මාගේ එඬේරාය. මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම් වල මා ළඟින්ද සලස්වනසේක. නිශ්චල වූ දියාසලින් මාගෙන යනසේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරනසේක. සුවකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මාගෙන යනසේක. එසේය මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක් නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසෙල්ල ලැබේ. මාගේ සතුරන් ඉදිරියේ ඔබ මට කෑම මේසයක් පිළියෙල කරනසේක. මාගේ හිස තෙලින් ආලේප කළසේක. මාගේ කුසලාන උතුරායයි. සැබවින්ම යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මානු වෙන්නේය. මම සදාකල්ම ස්වාමින්ගේ ගෘහයේ වාසය කරන්නෙමි. ආමෙන්. Amen. හලෙලූයා. Hallelujah. හරි මේ කොටසේ මොනවාද කතා කරන්නේ ස්වාමින් වහන්සේ? What does this emphasize in this particular scripture? මේක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. හැමෝම දන්නවා මේ එඬේරා සහ බැටළුවා ගැන කතා කරනවා. This is all about a shepherd and the sheep. යහපත් බැටළු එඬේරා ගැන කතා කරනවා. It's all about the good shepherd. යහපත් එඬේරා කොහොමද බැටළුවන්ව මේ ගමන අරගෙන යන්නේ කියලා කතා කරනවා. It just says how a good shepherd takes his own sheep. යහපත් එඬේරා කොහොමද මේ බැටළුවන්ව මඟ පෙන්නගෙන යන්නේ එමෙ නැත්නම් ආරක්ෂා කරන්නේ කියන කාරණාව මෙතන කතා කරනවා. It says how a good shepherd protects and guides his own sheep flock. මේ එඬේරා මොන වගේ දේවල් බැටළුවන් වෙනුවෙන් කරනවාද කියලා මේකේ අපිට දකින්න පුළුවන්. Also it just says what good things that the shepherd does for his own sheep. මෙතන කියනවා මේ නිල් ගොදුරු බිම් වලට අරගෙන යනවා නිශ්චලෝ දියාසලින් අරගෙන යනවා බැටළුවන්ව. It just says that they lie down in green pastures and they go through quiet waters. ඒ වගේම ආරක්ෂා කරනවා කියන එක. Also it just says it protects. ඒ වගේම අවශ්‍යතාවයන් සපුරනවා කියන එක. Also completes all the needies. මේක තමයි අපි ගොඩක් වෙලාවට කැමති මේ පරිච්ඡේදය කියවන්න. That's what we are mostly like to tend to read this Bible particular passage. මේක කියවපුවාම අපිට ගොඩක් වෙලාවට අපේ හිතට ලොකු සාහනයක් එනවා ස්වාමින් වහන්සේ මාව ආරක්ෂා කරනවා මාව මඟ පෙන්නනවා මාව අරගෙන යනවා කියන එක. When we read this scripture we will get most of the time we do get comfort. Okay, the God will guide us, guard us, he will protect us, he will bless us. මම කතා කරන්න යන්නේ සම්පූර්ණ පරිච්ඡේදය මේක එක කොටසක් තමයි මම අද කතා කරන්න යන්නේ. I'm not talking about the whole scripture but I'm just going to take a part of it. අපි 23 4 වෙනි පදයේ කියමු. We're going to look at Psalms chapter 23 verses 4. එසේය මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නෙමි. මක් නිසාද ඔබ මා සමගය ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසෙල්ල ලැබේ. Even though I walk through the darkest valley I will no fear evil, for you are with me. Your rod and your staff they comfort me.
හරි. අද දවසේ කතා කරන්න යන්නේ මේ 4 වෙනි පදයේ තියෙන අන්තිම කොටස ඔබගේ දණ්ඩෙන් හා සැරේ අටියෙන් මට සැනසෙල්ල ලැබේ. I'm going to talk to you about the last part of this scripture, which it just says, "Your rod and your staff they comfort me." ස්වාමීන් වහන්සේගේ දණ්ඩෙන් සහ සැරේ අටියෙන් අපිට සැනසෙල්ල තියෙනවා. There is comfort through God's rod and His staff. අපි කැමති යහන්න දණ්ඩෙන් හා සැරේ අටියෙන් අපිට සැනසෙල්ල තියෙනවා කියන එක. We do like to hear the comfort is there through God's rod and His staff. මේ දණ්ඩ හා සැරේ අටිය අපිට මොනවාද කරන්න කියන දේ අපි දැනගන්න අවශ්‍යයි. But we need to know what does it do, the rod and staff. දණ්ඩ කියලා කියන්නේ මොකද්ද? එන්ඩේරෙක් අතේ තියෙන. What is a rod which a shepherd's got in his own hand? දන්නවද? එන්ඩේරෙක් අතේ තියෙන දණ්ඩ. මේ Anyone knows what does it mean? දෙකක් through a තියෙනවා. rod? එකක් සැරේ අටිය එකක් දණ්ඩ. There is a rod and a staff. මේ දණ්ඩ කියලා කියන්නේ එන්ඩේරෙක් අතේ තියෙනවා සාමාන්‍යයෙන් එච්චර දිග නැති ටිකක් කෙටි ටිකක් බර පොළු කෑල්ලක් වගේ එකක්. The rod is something which is a short, like a pole. It's a bit heavy, not a big, huge one. මේක පාවිච්චි කරනවා මේ බැටළුවන්ට විරුද්ධ වෙන සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න. He tend to use that when something comes against his own sheep flock. He start to use that to protect them. මේකෙන් තමයි පහර දීලා සතුරන්ගෙන් මේ බැටළුවන්ව ආරක්ෂා කරගන්නේ. He protects them from the danger that it comes towards his own flock. අපි බැලුවොත් එහෙම දාවිත් කතා කරන සමහර තැන්වල මම බැටළුවන් ආරක්ෂා කරගත්ත සිංහයන්ගෙන් වලසුන්ගෙන් මේ ආරක්ෂා කරගත්ත බැටළුවන්. In the same in scripture we do tend to see that David says, "I have protected my sheep through the lions and the bears which comes against them." දාවිත් ගොලියත් ළඟට යනකොට ගොලියත් කිව්වා උඹ දණ්ඩක් අරගෙන මල් ළඟට එන්නේ මම බල්ලෙක් කියලා හිතුවද? When David was about to attack Goliath, he was asking, "Do you think I'm a dog that you're coming with your stuff?" මේ එඬේරුන් ළඟ මේ දණ්ඩ කියන එක වුන් පාවිච්චි කරා. For the shepherds they use the rod a lot. දැන් මෙතන අපි යමු යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට. John chapter 10 verses 1. Let's turn our Bibles to. යොහාන් 10ක. සබයක් නුඹලට කියමි දොරකඩින් බැටළු ගාලට ඇතුල් නොවි වෙන මගකින් නැගී එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. John chapter 10 verses 1. Very truly I tell you Pharisees, anyone who does not enter the sheep pen by the gate but climbs by some other way is a thief and robber. හරි. දැන් බැටළුවන්ගේ සතුරන් ගැන තමයි බලන්න යන්නේ මේ එඬේරා මේ සතුරන්ගෙන් තමයි බැටළුවන් ආරක්ෂා කරගන්නේ. We are going to look at the enemies who are against the sheep. කවුද මේ දොරකඩින් ඇතුල් වෙන්නේ නැතුව වෙන කොහෙන් හරි ඇතුල් වෙනවා නම් බැටළු ගාලට අන්න ඒක සතුරෙක් තමයි බැටළුවන්ගේ. If a person does not enter through the pen and if he's trying to enter through a different way, that means he's a robber. මොනාටද එන්නේ? What does he comes for? සොරකම් කරන්න. He comes to thief. එනම් කොල්ල කණ්ඩ. If not, he's going to rob. ඒකට තමයි එන්නේ මේ බැටළුව ගාලේ දොරටුවෙන් ඇතුල් වෙන්නේ නැතුව වෙන කොහෙන් හරි ඇතුල් වෙලා එනවා නම්. Without coming through the pen, but if someone is coming through a different way, that's the very purpose that they're coming in. ක්‍රිස්තුස් වහන්සේගේ ගාලේ ඉන්නව බැටළුවන් හැටියට whoever in the Christ's flock, ඔබත් මාත් අපි හැම කෙනාම උන්වහන්සේගේ ගාලට අයිති වූ බැටළුවන්ව සිටිනවා. we are the sheep of his own flock. සතුරා අපිව සොරා ගන්න පිණිස ක්‍රිස්තුස් වහන්සේගෙන් අපිව ඈත් කර ගන්න පිණිස මේ ආකාරයට ඇතුල් වෙන්න පුළුවන් අපේ රැළට. The same way the enemy does do certain things, they will come towards our flock in a different way. මොනවද මම කතා කරන්නේ? What I'm talking to you, සතුරා අපේ රැළට අපි ඉන්න තැනට ඇතුල් වෙන්නේ උන්වහන්සේ පෙන්වලා දීලා තියෙන මාර්ගය තුලින් නෙමෙයි. The enemy does not come towards our flock through the pen, the way that God has showed us. උන්වහන්සේ මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා මෙන්න මේක තමයි ක්‍රමය. God has showed us this is the way. මෙන්න මේක තමයි මාර්ගය. This is the way that you need to. මේක තමයි ගමන් කරන්න ඕන ආකාරය. This is the way that you need to walk through. මෙන්න මේ ක්‍රමයට පිටින් ඇවිල්ලා ඇතුල් වෙනවා නම් ඒ සතුරෙක්. If someone is against that particular process, that means it is an enemy. වර්තමානයේ කිතුණුවන්ව ඩැහැ ගන්න පිණිස සොරා ගන්න පිණිස යක්ෂයා ක්‍රියා කරන්නව ප්‍රධානම මාර්ගයක්. Nowadays, most of the time, enemies tend to do this kind of things to
take away Christians from Christ. සතුරා ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයට පිටින් වූ විවිධ මාර්ග වැරදි මාර්ග අපේ ජීවිතයට දාලා මේ උන්වහන්සේගේ රැළේ ඉන්නව බැටළුවන්න සොරාගෙන යනවා. Enemies try to do most of the thing without coming towards which God has showed you, but he will come in a different way and he'll take you away from God. ඒක තමයි යක්ෂයා පාවිච්චි කරන්නා වූ හොඳම ක්‍රමය වර්තමානයේ. That is the very present thing that God enemies does use. යක්ෂයා මම නුඹලව සොරා ගන්න ආවේ එහෙම නැත්නම් නුඹලව ආත්මිකව වට්ටන්න ආවේ මෙහෙම කියලා කිව්වා නම් ඊට පස්සේ මොනවාද වෙන්නේ අපි කවුරුත් අහුවෙන්නේ නැහැ ඒකට. If enemy comes and say I'm here, I'm the enemy, I'm here to take you away from God, if he tend to do like that, but we won't fall into it. අපි ඒකට අහුවෙන්නේ නැහැ. ඒ නිසා යක්ෂයා වෙනම ක්‍රමයක් පාවිච්චි කරනවා. අපිව මේ යක්ෂයාට හසු කරගන්න පිණිස. But what enemy tend to do is try a different way to catch us. මොනවාද ක්‍රමේ? What is the way that he's using is? ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රමයට නෙමෙයි නමුත් වෙනම ක්‍රමයකට මේ ඇතුල් වෙනවා අපි ඉන්න ක්‍රමයට අපි ඉන්න තැනටම. Not the way the Christ has shown us, but he will enter into our flock in a different way. ඒක තමයි කියන්නේ පරිස්සම් වෙන්න දෙවියන් වහන්සේගේ වචනේ තියෙන ආකාරයට විරුද්ධව කවුරු හරි යම් කෙනෙක් අපිට උගන්වනවා නම් අපිට යම් දෙයක් කියලා දෙනවා නම් ඒ තුල අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි කියලා. That's what it says. You need to be very careful nowadays. If is something against the word of God, you should be very careful. ඔබ බැලුවොත් එහෙම ඔහුත් ඉන්නේ මේ උන්වහන්සේගේ රැළ ඇතුළටම වෙලා තමයි. The enemy also there in our own flock. ඒ රැළ ඇතුළෙම ඉන්නේ බැටළුවන්ට සමහර විට ලං වෙලා ඉන්න පුළුවන්. They might be very close towards the sheep who's there in the flock. හැබැයි ඔහු ඇතුළුනේ කොහෙන්ද කියලා අපි කල්පනා කරලා බලන්න But the අවශ්‍යයි. thing is, we need to rethink from which way did he enter the flock. මේ සතුරා බැටළුවන්න සොරා ගන්න කෙනා අපේ ආත්මික ජීවිතය සොරා ගන්න කෙනා අපේ ආත්මික ජීවිතය වටන කෙනා මේ ක්‍රිස්තුස් වහන්සේ පෙන්වන මාර්ගයෙන් නෙමෙයි ඇතුල් වෙන්නේ. The enemy who wants to put our lives down from Christ, he does not enter through the Christ way, but he enters in a different way. හැබැයි ඔහුත් එඬේරා වගේම එන්න පුළුවන්. But he might come towards you as a shepherd. ඔහුගේ අතෙත් මේක තියෙනවා. He might have the Bible as well in his hand. මේක අරගෙන තමයි එන්නේ. He will come towards you with this word, very own word. බැටළුවව හොරකම් කරන්න එන්නේ අනිවාර්යයෙන් මේක අරගෙන මේක අරන් ආවේ නැත්නම් අපි අහුවෙන්නේ නැහැ. If you want to thief the sheep, he will come with the word. If not, we won't be මේක අරගෙන ආපු ගමන් අපි අහුවෙනවා. When he comes with the word, we are tempted. අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ඔවුන් කතා කරන දේ, ඔවුන් අපිට කියන දේ, අපි දකින දේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙන දේද කියන එක. When someone speaks to us, we need to verify, we need to make sure, is it against the word of God or is it the same word which is in the word of God? එනිසා ප්‍රවේශම් වෙන්න ඔබේ ජීවිතේ යක්ෂයාට ඔබේ ජීවිතේ හොරකම් කරන්න දෙන්නේ නැති වෙන පිණිස. So make sure you be careful of yourself without making the enemy to drag you out of the Christ way. ඔබව දෙවියන් වහන්සේගේ රැළෙන් දෙවියන් වහන්සේගේ රැළේ සමාජිකත්වයෙන් හොරකම් කරගෙන ගිහිල්ලා ලෝකයට දාන්න දෙන්නේ නැති වෙන්න ප්‍රවේශම් වෙන්න ඔබේ ජීවිතය ගැන. You protect your own selves where the enemy will come in a different way and take you away from the flock and he will put you into the world. ඔබට ලස්සන දේවල් කියන්න පුළුවන් ලස්සන දේවල් ඔබට පෙන්නලා දෙන්න පුළුවන්. He might say you beautiful things and he might show you marvelous things. හැබැයි එතනින් එළියට අරගෙන ගිහිල්ලා ජීවිතය විනාශ කරන එක තමයි යෝන් කරන්නේ. What does he say is he take you out of the flock and he will destroy your life. ඔබ අපි බැටළුවන්න රවට්ටලා එළියට අරගෙන ගිහිල්ලා බැටළුවන්ගේ ජීවිතය නැති කරන එක. He will take you out of the flock and he will destroy your whole life. එනිසා ප්‍රවේශම් වෙන්න අපේ බැටළුවන් හැටියට අපේ ජීවිතයේ ප්‍රධානම සතුරේ තමයි මේ හොරෙන් බැටළු ගාලට ඇතුල් වෙන්නා වූ ඒ යක්ෂයා ගෙනෙන්නා වූ ඒ සතුරා. As sheep of the flock of the Lord Christ, we need to be very careful the people who are attempting to come in a different way. ඒ වගේම මේ බැටළුවන් මේ ඉන්න අතරතුර වෘකයන් සිංහයන් එහෙම නැත්නම් වලසුන් එනවා මේ බැටළුවන්ව ඩැහැගන්න. Also there will be different enemies as like lions, bears will be coming, foxes to attack the sheep. අපේ ජීවිතවලත් අපි ගොඩාක් ප්‍රශ්න වලට අමාරුකම් වලට අපි මුහුණ දීගෙන යනවා. Also in our lives we do tempt to face so much of difficulties, most of the times with problems. ප්‍රශ්නයක් නැති කවුරු හරි ඉන්නවද? If there's anyone without any problem or any difficulties, කවුරු හරි ඉන්නවා නම් කියන්න අපි උපදෙස් ගන්න. if there is anyone, let us know. We need to take counsel from you or some advice from you. හැමෝටම මොන හරි ප්‍රශ්නයක් අමාරුකමක් අපේ ජීවිතයේ ඉදිරියේ තියෙනවා. Each and everyone, we have different problems to each others. අපේ ජීවිතේ අමාරුකම් තුලින් අපි ගමන් කරනවා. We go tough time through our lives as well. සමහර දේවල් තියෙනවා අපිට පහසුවෙන් පසු කරලා යන්න පුළුවන් දේවල්. There are certain things that we can easily make move.
නමුත් ඔබ හිතලා බලන්න මේ බැටළුවෙකුයි සිංහෙක් එහෙම නැත්නම් වලසෙකුයි අතර තියෙනව වෙනස කොහොමද කියලා. Just pause and think for a moment. A sheep, and compare a sheep and a lion or a bear. මේ බැටළුවෙකුට බේරෙන්න බෑ මේ වලසෙකුගෙන් හෝ සිංහයෙකුගෙන්. A sheep cannot escape from a lion or a bear. ඒ වගේ තමයි සමහර වෙලාවට අපේ ජීවිතයේ ප්‍රශ්නත් අපිට ඉස්සරහින් වලසෙක් එහෙම නැත්නම් සිංහෙක් වගේ ඉන්නවා. As well as the same time in our life journey, our problems might be like lions or bears. යක්ෂයා ගෙනල්ලා දාලා තියෙනවා සමහර දේවල් සිංහයෝ වලසුන් වගේ ලොකු ප්‍රශ්න අපිට පේන්න ඉස්සරහින්. Enemy has brought big problems in front of us and kept us in front of it. සමහර දේවල් අපි ඉඳගෙන කල්පනා කරගෙන ඉන්නවා කොහොමද මේකෙන් අපි එළියට යන්නේ? Most of the time we do tend to think how we are going to escape from this problem. කොහොමද මේ ප්‍රශ්නයෙන් අපි නිදහස් වෙන්නේ? How I am going to go take over myself from this problem. සමහර වෙලාවට අපි කල්පනා කරගෙන ඉන්නවා දැන් කරන්න දෙයක් නැහැ දැන් ඉවරයි මම මේ ප්‍රශ්නය තුල මම ඉවරයි කියලා. Most of the time we take a decision, I'm done and rusted. නමුත් අපේ එඬේ රාතේ මේ දණ්ඩ තියාගෙන ඉන්නවා උන්වහන්සේ පහර දීලා මේ ප්‍රශ්නේ අපේ ජීවිතෙන් ඉවත් කරලා අපිව ආරක්ෂිතව ගෙනියන පිණිස. But do not forget the Lord, our shepherd, has his own rod in his hand to take away the problems from us. ඔබගේත් මගේත් එඬේ රා උන්වහන්සේ අතේ මේ දණ්ඩ තියාගෙන ඉන්නවා අපිට විරුද්ධ වෙන්නා වූ යක්ෂයාගේ දේවල් වලට පහර දීලා ඒවා විනාශ කරලා අපිව ඉදිරියට ඒ ගමන අරගෙන යන පිණිස. The shepherd of you and me, he is there with the rod standing. Whatever it is comes against us, he is there to attack them and take away from our lives. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න ඕන අපි ඉන්නේ උන්වහන්සේගේ රැළේද? But we need to rethink, are we there in the Christ's flock? උන්වහන්සේගේ රැළේ ඉන්න බැටළුවන්න උන්වහන්සේ ආරක්ෂා කරනවා. Yes, if we are in the flock, yes, God will protect us. උන්වහන්සේගේ රැළේ ඉන්න බැටළුවන්ට විරුද්ධව මේ සිංහයන්ට වලසුන්ට ඇවිල්ලා ඒ බැටළුවන්ව මරලා දාන්න උන්වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. If you are in the flock of Lord, he won't let the other enemies come and attack to you. අපේ ඉස්සරහා තියෙන ප්‍රශ්නය අපේ ඉස්සරහා තියෙන බාධාව එහෙම නැත්නම් අමාරුකම ගැන හිතලා අපි කලබල වෙනවා වෙන්න පුළුවන්. Most of the time we tend to panic ourselves looking at the problem and the toughness that we are going through. නමුත් අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ඇත්තටම අපි උන්වහන්සේගේ රැළේ නම් ඉන්නේ. උන්වහන්සේගේ රැළේ බැටළුවෙක් නම් අපිට ඉස්සරහින් තියෙන ප්‍රශ්නය ගැන අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. We need to think, we need to rethink and see if I am a flock of his own sheep, we don't need to panic ourselves. බැටළුවා කොච්චර දුර්වල සතෙක් වුණත් ඒ බැටළුවා බලා ගන්න ඒ එඬේරා ශක්තිමත් මේ සතුරන්ගෙන් ජය අරගෙන බැටළුවව ආරක්ෂා කරලා ගෙනියන පිණිස. Even though the sheep is so weak, it doesn't matter, but the shepherd is so much of strength, he can take care of his own sheep. සමහර විට අපි දකිද්දී අපේ ප්‍රශ්නය අපිට ලොකුයි. Most of the time the problem that when we see in our physical eyes, it is so big. අපේ අමාරුකම අපිට ලොකුවට තියෙන්න පුළුවන් අපේ ඉස්සරහා. Sometimes the toughness is so big for us. නමුත් කල්පනා කරලා බලන්න ඔබේත් මගේත් එඬේරා බලවත් එඬේරේ. But think for a moment, our shepherd is a sovereign almighty God. ඔබේත් මගේත් එඬේරා බලවත් වූ තැනන් He වහන්සේ. is a powerful God. උන්වහන්සේට බැරි කමක් නැහැ මේ සතුරගෙන් ඔබටත් මටත් ජය අරගෙන There is දෙන්න. nothing is impossible for him to take over the problems and the tribulations against us. අද දවසේ ඔබේ ඉස්සරහා ඉන්නේ සිංහයා එහෙම නැත්නම් වලසා ඒ මොන ප්‍රශ්නයක් වුණත් වෙන්න පුළුවන්. Sometimes in front of you today, you might be having a problem like a lion or a bear. ඒක ආර්ථික දෙයක් වෙන්න පුළුවන්, රෝගයක් වෙන්න පුළුවන්, මොනෑම අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. It might be a financial problem, it might be a sickness, or else it might be a different family problems. එහෙම නැත්නම් යම්කිසි දෙයක් ගැන ඔබ කල්පනා කරමින් අමාරු තත්ත්වයක් තුළ ගමන් කරනවා වෙන්න පුළුවන්. It might be you might be so thinking so much of time, and you might be thinking what I'm going to do, the steps that I'm going to take forward. හැබැයි මතක තියාගන්න ඔබ ඉන්නේ උන්වහන්සේගේ රැළේ නම් බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. But make sure if you're in the flock of the Lord, you don't need to panic or need to worry. He will take care of your own problems. ඔබ අමාරුකමට ටිකක් මුහුණ දෙන්න යයි නමුත් ඔබ විනාශ වෙලා යන්න යන්නේ You නැහැ. might be go through tough time, but you will not be destroyed. අමාරුකම මැද්දෙන් පොඩ්ඩක් ගමන් කරන්න යයි පොඩ්ඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි පොඩ්ඩක් දුක් වෙන්න වෙයි. You might be walking through some tough time, but you might be facing some tough, difficult days, but you will not be destroyed. හැබැයි ඒ තුල ඔබ විනාශ වෙන්න යන්නේ නැහැ. You will not be destroyed. ඔබ උන්වහන්සේගේ රැළේ ඉන්නකන් ස්වාමින් වහන්සේ ඔබේ එඬේරා වෙනතුරු ඔබ විනාශ වෙන්න යන්නේ නැහැ. Until you're in the flock of the Lord and the shepherd is Christ Jesus, you won't be destroyed. හැබැයි දෙවියන් වහන්සේ ඔබේ එඬේරා නෙමෙයි නම් ඒක වෙනම කතාවක්. If the shepherd is not Christ, it's a different story. ඊට පස්සේ අහන්න එපා ස්වාමීනි මෙහෙම කියලා තියෙනවා බයිබලේ ඇයි වෙන්නේ නැත්තේ කියලා. And then do not ask, Lord, the Bible does says like this, why this kind of things happening in my life? ස්වාමින් වහන්සේ ඔබේ එඬේරා හැටියට ඉන්නතුරු ඔබේ ජීවිතය මගේ ජීවිතය ආරක්ෂිතයි. If until the Christ is your shepherd, your life is being protected.
මේ නේර පාවිච්චි කරන දණ්ඩ පාවිච්චි කරන්න මේ වගේ සතුරගෙන් මේ බැටළුවන්ව ආරක්ෂා කරන පිණිස තමයි. The shepherd tends to use this rod to protect his own sheep against those enemies which comes against them. ඊළඟ එක තමයි එන්ඩේරාතේ තියෙන සැරයටිය. The next is the staff. සැරයටිය මොන වගේද? What kind of a staff is that? ඒක දන්නව නේද? නත්තල් නාට්‍යවල එහෙම දැකලා තියෙනවානේ මේ එන්ඩේරු වෙනවා යේසුස් වහන්සේ බලන්න. එතකොට පොඩ්ඩක් මේ උඩින් පොඩ්ඩක් නැමුණ කොක්ක වගේ තියෙන ටිකක් දිග එකක් අල්ලගෙන එනවා යාලා. You might have seen in Christmas dramas, it's kind of a bended stick. මේක තමයි සැරයටිය. It's a staff. ඒක පාවිච්චි කරනවා එන්ඩේරා නිතරම එන්ඩේරාගේ අතේ මේ දේ තියෙනවා. All the time the shepherd has in his hand. අපි දෙවියන් වහන්සේගේ වචනේ බැලුවොත් මේ සැරයටිය කියන එකට ලොකු තැනක් දෙවියන් වහන්සේගේ වචනේ තුල දීලා තියෙනවා. In the word of God, it has given so much of a big place for this staff. බයිබලයේ මුල ඉඳලා බැලුවොත් එහෙම මේ ගොඩක් පුද්ගලයන්ගේ අතේ මේ සැරයටිය තිබුණා. From the very beginning, if you look at the Bible, most of the people did have their stuff in their hand. එන්ඩේරු වෙන්න පුළුවන් සමහර විට එන්ඩේරු නොවෙන්න පුළුවන් ඔවුන්ගේ අතේ මේ සැරයටිය තිබුණා. There might be shepherds, there might be shepherds, but they did have in their hand. බයිබලයේ විතර නෙමෙයි බයිබලෙන් එළිය මේ හේබ්‍රෙව් භාෂාවේ මේ හේබ්‍රෙව් අකාරාදියේ If you take in Hebrews, 12 වෙනි අකුර අපි අරගෙන බැලුවොත් if you took at the alphabetical or the 12th letter of Hebrew, 12 වෙනි අකුර හැඩය තියෙන්නේ මේ සැරයටියක හැඩය. it is a kind of a shape of this staff. ඒ අකුර හඳුන්වලා තියෙන්නේත් එන්ඩේර සැරයටිය කියලා. It means it's the staff of shepherd. ඒ වගේම ඒකට අර්ථ දැක්වීම දීලා තියෙනවා. මේකේ අර්ථය තමයි ඉගැන්වීම, වියගහ දැරීම, අධිකාරීත්වය, ඒ වගේම බැඳීම් කියන එක. It has given more common description. It's leadership and it's authority. වියගහ දැරීම, bearing everything, බැඳීම්. relationships. මේ කාරණාවල් තමයි මේකට අර්ථ දැක්වීම දීලා තියෙන්නේ. Those are the descriptions which has been given. ඉතින් හේබ්‍රෙව් හෝඩියේ ඉඳලා මේ අපි ගත්තොත් එහෙම බයිබලයේ ඉදිරියට එන දිගටම මේක ගැන කතා කරලා තියෙනවා දෙවියන් වහන්සේ. From Hebrews alphabetical until now, God has spoken many a times about this stuff. මේකට ලොකු තැනක් දීලා තියෙනවා. It has given a big place of this. ඉතින් මේ මොනකටද මේක පාවිච්චි කරන්නේ නේරා? Why? At which point does the shepherd use this? බැටළුවන්ව මග පෙන්නගෙන යන්න පාවිච්චි කරනවා මේ සැරයටිය. He used this staff to guide his own sheep. බැටළුවන්ව යහපත් මාර්ගයේ හරි මාර්ගයේ අරගෙන යන්න එන්ඩේරා මේක පාවිච්චි කරනවා. The shepherd used this staff to guide them in the right way. එන්ඩේරා සමහර වෙලාවට මේ සැරයටියෙන් ඔබ දැකලා තියෙනවා නම් එන්ඩේරු මේ අරගෙන යන සමහර විට චිත්‍රපටි වල වෙන්න පුළුවන්. මේ සැරයටිය අරගෙන යන ගමන් මේ සැරයටියෙන් ගොඩක් වෙලාවට මේ බැටළුවන්ව හරි පාරට අරගෙන තල්ලු කරගෙන යනවා. If you've seen somewhere or in a film or somewhere, if you see, he will use that stuff to guide them in the right way that they need to go. ඔව් මාර්ගය හරියට පෙන්නගෙන යන්න මාර්ගය හරියට අරගෙන යන්න මේක පාවිච්චි කරනවා. They use that to guide them in the right path that they need to walk. මේ සැරයටියත් අරගෙන එන්ඩේරා ඉදිරියෙන් තමයි ගමන් කරන්නේ. With those staff, the shepherd will walk in front of the flock. බැටළුවන් ඒ එන්ඩේරාගේ පිටිපස්සෙන් මේ ගමන් කරමින් එනවා. And the sheep will follow his own shepherd. මේ සැරයටිය අරගෙන ඒ යන ගමන ඒ මාර්ගය තුල තමයි බැටළුවන් ගමන් කරගෙන යන්න අවශ්‍ය. When the shepherd walks through the way the sheep follows accordingly. තව කොටසක් ඉන්නවා. There is another particular portion. මේ සත්තු ඉස්සරහින් යනවා එයාව බලා ගන්න කෙනා පිටිපස්සෙන් යන්නේ. There's another certain group which the animals go in front and the protector comes behind them. ඒ බැටළුව නෙමෙයි හරක්. It's not sheep but they are cows. හරක් බලා ගන්න කෙනා සාමාන්‍යයෙන් පිටිපස්සෙන් ඉඳගෙන තමයි මොනවද කියන්නේ ජය ජය කියලා ඔන්න දක්කගෙන යනවා හරක් ටික. If it's a flock of cows, yes, the guard will be right back of them. බැටළුව බලා ගන්න කෙනා ඉදිරියෙන් යනවා. බැටළුව ඒ මාර්ගය අනුගමනය කරමින් පිටිපස්සෙන් ගමන් කරනවා. A shepherd walks in front of his own flock, then the sheep will follow his own shepherd. අපි ඉන්නේ කොයි පැත්තේද? Where in which group are we? අපි ක්‍රිස්තුස් වහන්සේගේ බැටළුව හැටියද අපි ඉන්නේ? Are we the sheep of his own flock? ඔබත් මාත් ක්‍රිස්තුස් වහන්සේගේ බැටළුවන් හැටියටද ඉන්නේ? Are we the sheep of Christ? එහෙමනම් උන්වහන්සේ පෙන්වන මාර්ගය තුල අපි ගමන් කරන අය වෙන්න අවශ්‍යයි. If so, we need to walk in the way that God wants us to walk. අපි උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නේ නැතුව අපි අර ඉස්සරහින් යන අය නම් If we are not walking the way that we want, if no, we are just walking in front of, අපි බැටළුවෝ නෙමෙයි අපි හරක්. we are not sheep but we are going to be cows. ඒ හරක් තමයි එහෙම ඉස්සරහින් දුවගෙන යන්නේ.
the cow is only the one who just runs away in the front. ක්‍රිස්තුස් වහන්සේ අපිට පෙන්වන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තුල තමයි අපි ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. We need to walk in the way that God has asked us to go. උන්වහන්සේගේ සැරයට අපිට මඟ පෙන්වනවා අපි ගමන් කරන්න ඕන මාර්ගය. His staff will guide us the way that we need to walk. උන්වහන්සේගේ සැරයට අපිට මඟ පෙන්වනවා මේක තමයි අපිට යන්න සුදුසුම මාර්ගය කියලා. His staff will guide us and say and show us this is the right way, this is the correct way that you need to walk. උන්වහන්සේගේ සැරයට අපිව ගෙනියන්නේ යහපත් තැනට. His staff will take us into the right place. මේ එඬේරා කවදාවත් මේ බැටළුවන් අයහපත් තැන් වලට අරගෙන යන්නේ නැහැ. The shepherd will not lead them into dangerous places. එඬේරා අරගෙන යන්නේ මේ බැටළුවන් යහපත් තැනටයි. The shepherd will lead them into to the right place. එඬේරා මේ බැටළුවන්ව හැමදේම ඔවුන්ට අවශ්‍යතාවයන් සපුර ගන්න පුළුවන් තැනට තමයි අරගෙන යන්නේ. This shepherd will lead them where they will have their need is done. සමහර වෙලාවට ඒ යන පාර පොඩ්ඩක් අමාරු තත්ත්වයක් තියෙන්න පුළුවන්. Most of the time the way that they are going through it might be hard and tough. බැටළුව හැටියට අපි ටිකක් අකමැති මේ පාරේ ගමන් කරන්න සමහර වෙලාවට. As sheep we might tend to think no it is hard to walk through this way. මේ පාරේ ගමන් කරන්න අකමැති අපි යන්න කැමති හොඳට ලස්සනට යන්න පුළුවන් හොඳට සැපට යන්න පුළුවන් පාරේ ගමන් කරන්න තමයි. We tried and we think we need a comfort road that we can walk very easily. We tend to do like that. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මේ අපේ එඬේරා දන්නවා මේ මාර්ගය තුලින් ගිහිල්ලා යන්න යන්නේ යහපත් තැනකට කියන එක. But our Christ, our shepherd, knows very well, even though the way is tough, but the end point would be a very good thing. උන්වහන්සේට තියෙනවා ඉලක්කයක් අපිව මෙතෙන්ට තමයි ගෙනියන්න යන්නේ කියලා. God has a target that where He's going to take us. උන්වහන්සේ දන්නවා කොයි වගේ තැනකටද අපිව ගෙනියන්න උන්වහන්සේ සැලසුම් කරලා තියෙන්නේ කියලා. God knows very well where He's going to take us. ඉතින් උන්වහන්සේ අපිව ගෙනියනකොට සමහර විට මේ යහපත් තැනට යන්න තියෙන මාර්ගය ටිකක් අමාරු වෙන්න පුළුවන්. Sometimes when He wants to take to a very pleasant place, that the way that we are walking might be hard and tough. ඒ මාර්ගය පොඩ්ඩක් ගල් ඒවා මේවා කම්කටොළු පොඩ්ඩක් තියෙන මාර්ගයක් වෙන්න There පුළුවන්. might be rough and tough roads. නමුත් ඒ මාර්ගය තුල අපි උන්වහන්සේ පෙන්වන තැනට උන්වහන්සේගේ පිටිපස්සේ ගමන් කරා නම් අනිවාර්යයෙන්ම අපි යහපත් තැනකට යන්න යනවා. If we bear those rough and tough roads and we are walk through the way God wants us to walk, it will be a very pleasant ending. හැබැයි අපි කෙන්දිරි ගාගෙන ඉන්නවා නම් නෑ මේක යන්න බෑ මේ පාරේ යන්න අමාරුයි මේක ගිහිල්ලා කොහෙටද යන්න යන්නේ මොනවාද වෙන්න යන්නේ කියලා. If we start to murmur and say this is a tough road, I cannot walk through where I am going ahead, I don't know where I am going ahead. අපි සමහර විට මේ රැළ දාලා අපි දෙවියන් වහන්සේගේ රැළෙන් එළියට යන්න පුළුවන්. We might tend to go away from the flock of Christ. අපි උන්වහන්සේගේ මාර්ගය තුල ගමන් කරනකම් අපි උන්වහන්සේගේ රැළ ඇතුලේ අපිට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. Until we walk through the way that God has asked us to way, we might be in the flock of Christ. උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේ පෙන්වන මාර්ගය උන්වහන්සේගේ පිටිපස්සේ ගමන් කරන තුරු උන්වහන්සේ අපි ආරක්ෂා කරමින් අපි මේ 23 වෙනි පරිච්ඡේදයේ කියපු ආකාරයට යහපත් උන්වහන්සේ අපිව ගෙනියන්න යනවා. As we read Psalms chapter 23, as through we walk the way that Christ wants us to walk, we will be in His own flock. හැබැයි ඒ උන්වහන්සේගේ මාර්ගය තුල අපි ගමන් කරන තුරු If we are just walking only in His path, we will be in His flock. මේවා අපි ගොඩක් දන්න දේවල්. We know very well. කිතුණුවන් හැටියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. As Christ, we have a problem. අපිට දන්න දේවල් තමයි කරන්න නැත්තේ. Of the things that we know very well, we don't need to do. We won't do it. අපි දන්නවා වැඩි වුණාම වෙන්න ඕන දේවල් අපේ ජීවිතවල වෙන්නේ නැහැ. When we know too much things won't happen. අපි දන්නවා ඔක්කොම. We know very well everything. හැබැයි අපි කරන දේවල් බලපුවාම But the act that we do, අපි අර දන්න පොඩි දේවත් අපේ ජීවිතේ කරන්නේ නැහැ. we don't do even the basics. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ අපේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ලොකු ලොකු දේවල්. The Christ Lord does not expect us from our life very big things. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ කුඩා දේවල් උන්වහන්සේ අපේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ. What He expects us is those basic things. උන්වහන්සේගේ මාර්ගය අපි ගමන් කරන එක උන්වහන්සේ මඟ පෙන්වන්නව මාර්ගය තුල අපි ගමන් කරගෙන යන එක. He wants us to walk the way that He wants us to walk. උන්වහන්සේගේ වචනය තුල අපිට දීලා තියෙනවා මොන පැත්තටද අපි යන්න ඕන කියලා. In the word of God, it has direct us where we need to go. උන්වහන්සේගේ වචනය තුල අපිට කියලා තියෙනවා මොන පැත්තටද අපි හැරෙන්න ඕන කියලා. In the word of God, it has says directed us where we need to turn ourselves. සමහර අපේ ජීවිතේ සමහර කාරණාවල උන්වහන්සේ වෙනමම අපිට මඟ පෙන්වනවා නුඹ මේ දේ කරන්න අවශ්‍යයි කියලා. Certain things, certain phases in our life, God has guided us. He has spoken to us and said,
this is the way that it has need to take place. උන්වහන්සේ පෙන්වන මාර්ගයේ ගමන් කරන්න අපි පුහුණු වෙන්න අවශ්‍යයි. We need to practice ourselves that to walk the way that God wants us to walk. උන්වහන්සේ පෙන්වන මාර්ගය තුල පමණක් ගමන් කරන්න අපි පුහුණු වෙන්න We අවශ්‍යයි. need to practice our own self what the God wants us to do, just to do that. දෙවැනි කාරණාව මේ සැරයටිය පාවිච්චි කරන The second thing about the stuff, මේ බැටළුවන්ව විනය අනුකූල කරන්න. he wants to discipline the sheep. මේ බැටළුවන්ව විනය අනුකූල කරන පිණිස He wants to discipline the sheep. මොනවාද විනය අනුකූල කරනවා කියන්නේ? What do you mean by disciplining them? මේ ගමනේ යනකොට උන්වහන්සේගේ මාර්ගයේ While they're walking the way that God wants us to walk, මේ සමහර බැටළුව පොඩ්ඩක් පිටිපස්සේ ඉන්න බැටළුව හිතනවා එන්ඩේරාට මාව පේන්නේ නැහැ. පොඩ්ඩක් ඔය වටේ පිටේ තියෙනවා පොඩ්ඩක් කන්න බොන්න දේවල් පොඩ්ඩක් ගිහිල්ලා කාලා බීලා එමු කියලා. the sheep in the flock at the right end point, they might think, okay, the shepherd cannot see anything, okay, I can eat something which is just right beside the road. නැත්තම් මේ පාර පොඩ්ඩක් ගමන් කරන්න අමාරුයි අපි පොඩ්ඩක් වෙන පාරක ගිහිල්ලා එමු කියලා. If not, they tend to think, okay, it is a tough and rough road, we might be taking a different way. සමහර බැටළුව ඉන්නවා පොඩ්ඩක් පිළිවෙලට යන්නේ නැහැ රැලේ. Some of the sheep does not go in the right way. ඒ වගේ වෙලාවට මේ එන්ඩේරා මොනවද කරන්නේ මේකෙන් පොඩ්ඩක් අර දැකලා තියෙනවනේ කොක්ක You know the bend part which is there on the staff? එහෙම යන අයව පොඩ්ඩක් ඇදලා ගන්නවා අපව රැලට. When certain sheep go away, he will use that stuff to bring them back to the flock. එහෙම නැත්නම් මේකෙන් පොඩි පාරක් දෙනවා. If not, he will give a nice shot from that. මේ විනයානුකූල කරන්න මේ සැරයටිය පාවිච්චි කරනවා. He used the stuff to discipline them. ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ සැරයටිය පාවිච්චි කරනවා ඔබවත් මාවත් කිතුණු ජීවිතය තුළ විනයානුකූල කරන පිණිස. Christ Lord also used his own stuff to discipline us through Christ. ඔබත් මාත් කිතුණු ජීවිතය තුළ විනයානුකූල කිතුණු ජීවිතයක් ගත කරනවාද? In the Christian life, are we living a disciplined life? අපේ ජීවිතය විනයානුකූලව යනවාද ක්‍රිස්තුස් වහන්සේ තුළ? Are we having a disciplined life through Christ Jesus? උන්වහන්සේගේ වචනේ තියෙන කාරණාවලට එකඟව අපේ ජීවිතය ගමන් කරනවාද? Are we living according to the word of God which has been said to us? එහෙම නැත්නම් අපිත් අර නමට කිතුණුවන් If not, are we namely Christians as well? එහෙම හැමතැනම දුවන කිතුණුවන්. If not, are we running away from everywhere to another place? ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය නෙමෙයි හැම පාරෙම යනවා අපි. It's not only Christ's way, but we will go through every way. අපිට හිතෙන පාරවල් වල අපි යනවා. Whenever we think to go in a different way, we tend to go it. අර කියනවානේ my car my petrol මට ඕන තැනක මං යනවා කියලා යනවා අපි. Most of them we do tend to think it is my car, it is my petrol, so I go the way I want to go. my car my petrol හොඳයි ඔබේ වත්ත ඇතුලේ කාර් එක එලවන්න. It is very good, your car, your petrol in your own garden pace. my car my petrol කියලා ඔබට පාරේ ඔබට ඕන විදිහට යන්න බෑ. My car, if it does not means because of your say my car, my petrol, the way you want, you can drive in the main roads. ඒකට නීති තියෙනවා වාහනයක් එලවන්න. There is particular rules, laws, regulations that you need to follow. ඒ වාහන එලවන්න අවශ්‍ය ක්‍රමයක් තියෙනවා මාර්ගය තුල. There are ways that you need to drive. ඒ වගේම මේ ස්පීඩ් ලිමිට් එකක් තියෙනවා. There is a speed limit that you need to follow. මේ හැමදේම අනුගමනය කරලා තමයි පාරේ වාහනයක් එලවන්න ඕන. You need to obey certain things, obey the law, and then only you will be able to drive. කිතුණු ගමන තුනත් අපිට තියෙනවා යම්කිසි ක්‍රමවේදයක් යම්කිසි ක්‍රමයක් මේ ආකාරය තමයි අපේ ජීවිතේ ගමන් කරන්න ඕන කියලා. Also it is there in our Christian lives, okay, these are certain things that we need to follow. අපිට my car my petrol කියලා අපිට ඕන විදිහට ගමන් කරන්න බෑ කිතුණු ජීවිතය තුල. In Christian life we cannot say it is my car, my petrol, I will drive the way I want. You cannot do that. එහෙම කරන්න ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා අපි හින්දා මැරෙන්න ඕනේ නෑ. If we want to do such things, that means there's no meaning that Christ came to the world and died for us. දෙවියන් වහන්සේට තමන්ගේ එකම පුත්‍රයා මේ ලෝකෙට අපේ ජීවිතය වෙනුවෙන් අපි වෙනුවෙන් එවන්න අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම කරන්න. Lord gave his only begotten son to come he came towards the earth and he gave his own life for us. උන්වහන්සේ ආපු එකේ වටිනාකම අපේ කිතුණු ජීවිතය තුල තියෙන්න අවශ්‍යයි. We need to have the true meaning why Christ came to this world. උන්වහන්සේ අපි වෙනුවෙන් මැරුණ එකේ වටිනාකම අපේ කිතුණු ජීවිතය තුල තියෙන්න අවශ්‍යයි. We need to know and we need to have that true meaning why Christ gave his own self in that ragged cross. අපි අපිට ඕන විදියට අපිට ඕන ආකාරයෙන් අපිට ඕන මාර්ගය අපි ගමන් කරනවා නම් ඒකේ කිසිම වටිනාකමක් නැහැ අපේ ජීවිතේ. If we are walking the way we want, the way we want, when we want, there's no meaning. එහෙමනම් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව එපා කරපු මිනිසයන් හැටියට තමයි අපි ඉන්නේ. That means we are just we are not tend to think the value of the sacrifice which Lord Jesus did it. ඒ පූජාව සලකන්නේ නැති මිනිසයන් හැටියට තමයි අපි ඉන්නේ. That means we don't take care of the value of that sacrifice.
උන්වහන්සේ තියලා තියෙන ක්‍රමයට අනුව උන්වහන්සේ අපිට කියලා තියෙන මාර්ගයට අනුව කියලා තියෙන ක්‍රමයට අනුව ගමන් කරන කිතුණුවන් වෙන්න අවශ්‍යයි. We need to walk the way the Christ has asked us to walk. අපේ ජීවිතේ වෙනසක් තියෙන්න අවශ්‍යයි. අපි උන්වහන්සේගේ රැළට එකතු වුණාම බැටළුවන් හැටියට. When we join to the Christ flock, there should be a difference in our lives. මේ රැළට එකතු වුණාට පස්සේ අපේ ජීවිතේ පරණ තිබුණු ක්‍රමයට අපි එහෙම දුවන්න බෑ. When we are in the flock of Christ, our lives shouldn't be the same way it was there before. ක්‍රිස්තුස් වහන්සේ අපිට පෙන්වන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අපි ගමන් කරන්න අවශ්‍යයි. When the Lord Christ shows us a way, we need to walk through that way. මම නිතරම කියන කතාවක් තියෙනවා. I always try to say this all the time. ඉස්සර අපි පව්කාරය. We are sinners before. අපි උන්වහන්සේව ගැලීම ලබලා උන්වහන්සේ තුලට ඇවිල්ලා බෞද්ධිස්ම අරගෙන අපි ජීවත් වෙන්න පටන් ගත්තාම අපි තේමිච්ච පව්කාරයා. Once we receive Christ in our lives, then we are wet sinners. ඉස්සර වේලිච්ච පව්කාරයා දැන් තෙමිච්ච පව්කාරයා. Earlier we are dry sinners, now we are wet sinners. වෙනස් වෙලා තියෙන්නේ මොනවාද? What is the difference in between it? අපි අර තෙමලා ගත්තා. We are wet. වතුරේ පොඩ්ඩක් ඔබලා ගත්තා. We went towards the water and we drowned ourselves and we came back and now we are wet. ඒක තමයි වෙනස් වෙලා තියෙන්නේ අපේ That's the ජීවිතේ. only difference that we got. ජීවිතේ වෙනස් වෙලා The නැහැ. life has not been changed. අර ඉස්සර කරපු වැරදි එහෙමම කරනවා අපේ ජීවිතේ. Whatever the sins that we made, we are still continuing to do it. ඉස්සර කරපු හැමදේම ඒ විදිහටම කිසිම ප්‍රශ්නයක් නැතුව කරගෙන යනවා. The lifestyle has not been changed at all. ක්‍රිස්තුස් වහන්සේගේ රැළට ආවට පස්සේ උන්වහන්සේගේ විනයානුකූල කිරීමේ යටතට අපි යටත් වෙන්න අවශ්‍යයි. When we are in the flock of Christ, we need to discipline according to the way that God wants us to discipline ourselves. හේබ්‍රෙව් 12:5 කියනවා. Hebrew 12 chapter 5 it says, ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනේ නුඹලා මතක නැති කළහුය. ඒ කවරදයාත් මාගේ පුත්‍රය ස්වාමීන් වහන්සේගේ දඬුවම සුළු නොකරන්න. උන්වහන්සේගේ තරවටුව ලබන කල ක්ලාන්ත නොවෙන්න. Hebrews chapter 12 verses 5 it says, and have you completely forgotten this word of encouragement that addresses you as a father addresses his son. It says, my son, do not make light of the Lord's discipline and do not lose heart when he rebukes you. උන්වහන්සේ අපිව පොඩ්ඩක් විනයානුකූල කරලා පොඩ්ඩක් පොඩි පාරක් දීලා හදලා ගන්න ඇයි උන්වහන්සේ අපේ අනාගතය යහපත්ව ගමන් කරන පිණිසයි. Why God's discipline us and he'll give a shot and make us the right way? Because he knows our future. එහෙම නැත්නම් මේ රැළේ අනාගතය යහපත්ව ගමන් කරන පිණිස. Because he wants to make this flock's future to be in a very pleasant way. උන්වහන්සේගේ දඬුවම සුළු කරන්න එපා. Do not take light of his disciplining. අපි වැරදි පාරේ ගිහිල්ලා අපි ලබන දඬුවම අපි සුළු කරලා ඒක අමතක කරලා දාන්න හොඳ නැහැ. We should not be going in the wrong way and we are taking it as a light when he disciplines us. අපි ඒක තුල අපේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍යයි. We need to change our lifestyles according to the way that God wants us to do it. අපේ ජීවිතය හදා ගන්න අවශ්‍යයි. We need to change it. අපේ ජීවිතය වෙනස් කරගෙන ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි. We need to change and we need to discipline and we need to walk forward. උන්වහන්සේ කොයි ආකාරයෙන්ද අපිව විනයගරුක කරන්නේ ඒ අනුව අපේ ජීවිතය මේ රැළ තුල අපි ඉදිරියට ගෙනියන්න අවශ්‍ය According to වෙනවා. the God discipline us, we need to discipline ourselves and we need to walk in the flock of Lord. ඊළඟ කාරණාව The next point. තුන්වෙනි එක මේ මුලා වෙලා යන බැටළුවන්ව නැවත රැළට ඇදලා ගන්න. Why does he use the stuff to the sheep who go astray? He will use it. මේ මුලා වෙලා මේ බැටළුව ගිහිල්ලා එහෙම සමහරලාට පඳුරු අස්සේ එහෙම නැත්නම් සමහර ගල් අස්සේ සමහර තැන්වල හිර වෙලා ඉන්නවා. When the sheep go astray, they might be stuck in the bushes or they are going somewhere else. මේ සැරයටිය පාවිච්චි කරනවා මේ බැටළුවන්ව ඇදලා නැවත රැළට ගන්න පිණිස. They use that stuff to bring them back to the flock who has gone astray. සාමාන්‍යයෙන් මේ බැටළුවන්ගේ ස්වභාවයක් තමයි මේ මුලාව යන එක. It is a normal thing the sheep go astray. බැටළුව නිතරම එහෙම නැත්නම් බැටළුව මුලාව යන්න තියෙන ප්‍රමාණය ඉතාමත් වැඩි. When you take the percentage wise, the sheep go astray a lot. අපිට අපිව බැටළුවන්ට සමාන කරලා තියෙන්නේ ඒක තමයි. That's what it has been compared us to a sheep. අර කතාවක් තියෙනවානේ අපි ඉක්මනට ඇඳ ගන්නවා කියලා. That's the story. We will quickly will go astray or will quickly fall ourselves down. කවුරු හරි අපිව අන්දන්න ආව නම් If someone comes to us and says certain things,
අපි අන්දන්න ඕනේ නැහැ කතාවක් තියෙනවා අපිට රෙදි පෙන්නපුවාම අපි අරගෙන මහගෙන ඇඳ ගන්නවා. We don't need to, they don't need to dress us, but when they show us the garments, we will take the own garments. We'll make sure it is according to right our size, and we'll put that in ourselves. ගෙනල්ලා රෙදි පෙන්නන්න විතරයි ඕන. They bring just the cloth. ඒක තමයි බැටළුවන්ගේ ස්වභාවය. That is the normal way of sheep. නිතරම මුලා වෙලා යනවා. They go astray always. මතෙව් 9:36 කියනවා. Matthew 9. 36. 36. Matthew chapter 9 verses 36. උන්වහන්සේ සමූහයන් දැක ඔවුන් නෙඬේරකු නැතු බැටළුවන් ලෙස හිරියර විඳිමින් විසිර ගොස් සිටින බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළසේක. When he saw the crowds, he had compassion on them because they were harassed and helpless like sheep without a shepherd. මොනවාද වෙන්නේ මේ නෙඬේරෙක් නැති බැටළුවෝ වගේ හැමතැනම ගිහිල්ලා ඉන්නවා කියලා ඒකට උන්වහන්සේ දුක් වුණා. The Lord had compassion, and where the people are helpless and they are gone astray as a sheep without shepherd. අපිට එඬේරෙක් ඉන්නවා අපි මුලාව යන වෙලාවේ එඬේරා අපිව නැවත අරගන්නවා රැළට. We got a sheep. Whenever the sheep go astray, he will take back us from wherever we are. අපි එඬේරෙක් යටතේ යන්න කැමති නැතුව මේ එඬේරාගෙන් එළියට ගිහිල්ලා අපි ගමන් කරනවා නම් අපි මේ ලෝකයේ මනුෂ්‍යයන් ආකාරයට මුලා වෙලා යන්න යනවා. Most of them if we don't want to be in a flock where the sheep where the shepherd comes, and when we go astray, and if he brings back, if we don't want to be like that, we will be going to the world and go astray. අපි එඬේරා ගමන් කරන මාර්ගයේ පිටිපස්සේ ගමන් කරන බැටළුවෙක් නම් අපි හදිස්සියේ එහෙම පොඩ්ඩක් මුලාව ගියා නම් අනිවාර්යයෙන්ම අපේ එඬේරා ඇවිල්ලා ඉක්මනට අපිව නැවත මේ රැළට එකතු කර ගන්නවා අපේ ජීවිතේ විනාශ නොවන පිණිස. If you are following the shepherd in the right way, whenever we go astray, he will use his staff to bring back us to the flock. මතක තියාගන්න ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ගමන් කරන්නේ නැති කෙනෙක් නම් මේක ඔබට අදාළ වෙන්නේ නැහැ. If you are not following the way of God, if you are not following the will of God, this is not for you. යෝනාට දෙවියන් වහන්සේ යන්න කිව්වා එක තැනකට. God asked Jonah to go to a particular place. කොහෙද යන්න කිව්වේ? Where did he ask us to go? අයියෙන් ඇහෙන්න. නිනිවයට. Lord commanded him to go to Nineveh. යෝනා කොහෙද ගියේ? Where did he went? තර්ෂීෂ් වලට. He went to Tarsus. දෙවියන් වහන්සේ යම් මාර්ගයක් ඔහුට පෙන්වුවා කරන්න යම් දෙයක් දුන්නා. Lord guided him, and God told him, just you need to follow this. දෙවියන් වහන්සේ කිව්වා මේ දේ තමයි නුඹෙන් වෙන්න ඕන මට. God asked him, this is the thing that which is need to take place from your life. යෝනා හිමීට පැනලා වෙන කොහෙද ගියා? Jonah went in a different way. දෙවියන් වහන්සේ නැවත ඇදලා අරගෙන දැම්ම උන්වහන්සේගේ මාර්ගයට. Even though he gone astray, but Lord take back him to the way that God wants him to be. ඔබත් මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේගේ මාර්ගය තුල අපි ගමන් කරන පුද්ගලයන් හැටියට As you and my life, we are walking through the Christ way. අපිත් පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න ගියා නම් එහෙ මෙහෙ යන්න ගියා නම් When we walk astray in our lives, අපිත් නිකන් අතරමං වෙලා එහෙ මෙහෙ යන්න ගියා නම් when we walk astray, උන්වහන්සේ අපිවත් පොඩ ඇදලා ගන්නවා හැබැයි පොඩ්ඩක් රිදෙනවා මේක. God also tend to use his stuff and bring back us, and it will be a bit painful. උන්වහන්සේ පාවිච්චි කරනවා මේ සැරේ ඇටිය අපි එහෙම යන වෙලාවේ අපිව නැවත උන්වහන්සේගේ රැළට එකතු කරගන්න He පිණිස. will use this stuff to bring back us towards the flock, and it will be painful. ඒ වගේම තමයි මේ සැරේ ඇටිය ගැන උන්වහන්සේගේ වචනේ බලනකොට If you are looking back about the stuff in the word of God, it says, අපිට දකින්න පුළුවන් විශේෂයෙන්ම මේ මෝසෙස්ගේ සැරේ ඇටිය ගැන. if you look back, it's about Moses, the stuff that he had. මෝසෙසුත් මේ බැටළුව බලාගත්ත කෙනෙක් තමයි. Moses also took care of sheep. අවුරුදු කීයක් ඔහු බැටළුව බලාගත්තද? How long did he took care of sheep? කීයද? For how many years he took care of sheep? මතක නැහැ. හරි. ගෙදර ගිහිල්ලා කියවන්න. Go home, that's your home. අවුරුදු homework. 40ක් ඔහුට බැටළුව බලාගෙන ඉන්න සිද්ධ වුණා. For 40 years he took care of his own sheep. දෙවියන් වහන්සේ අවුරුදු 40ක් ඔහුව ඒ කාර්යය තුල පුහුණු කරා. God led him, and he trained him for 40 years. ඔහු අතේ තිබුණ මේ සැරේ ඇටිය දෙවියන් වහන්සේ ගොඩක් දේවල් වලට පාවිච්චි කරා. God used the stuff which he had in his hand for many things. මොනවාටද මේ සැරේ ඇටිය පාවිච්චි කරේ? For what things that he used for this stuff? මුලින්ම ගිහිල්ලා මේ දාන්න කිව්වා පාරාව ළඟ මේ සැරේ ඇටිය සර්පයෙක් වෙනවා. He asked to put the stuff in front of Pharaoh so that it will be a serpent. ඊළඟට මොනවාද තව කරේ? What he did? මේ සැරේ ඇටිය අරගෙන යන්න කිව්වා මේ නයිල් ගඟේ වතුර ලේ කරන්න. He commanded Moses to go to the sea of the river of Nile, and asked him to turn the water into blood.
ඒ වගේම දැන් මේ ඊශ්‍රායල් සෙනග එළියට අරගෙන ගමන් කරන වෙලාවේ මේ රතු මුහුද ළඟ ඊශ්‍රායල් සෙනග ඔක්කොම කෙඳිරි ගහන්න පටන් ගත්තා, කෑ ගහන්න පටන් ගත්තා. When he was walking through the valley, the Israelis start to murmur. ඔවුන් කියන්න පටන් ගත්තා මේ මිසර දේශයේ නැද්ද මිනිවලවල් මෙතන ගෙනල්ලා අපිව මරන්නද ගෙනාවේ. There was no in Egypt. There was no burial place. Why did you took us from there to here? මෝසෙස් ගිහිල්ලා දෙවියන් වහන්සේ ළඟ කතා කරනකොට Moses went to Lord and he was talking to God. දෙවියන් වහන්සේ කිව්වා The Lord said to him, උඹ මොනාටද කෑ ගහන්නේ? "Why you're shouting? උඹ මොනාටද කෙඳිරි ගහන්නේ? Why you're murmuring? සෙනග කෑ ගැහුවා කියලා උඹ කෑ ගහන්නේ ඇයි? Why, because of the people are shouting. Why you're shouting in front of me? නුඹේ අතට දීලා තියෙනවා සැරයටියක් අන්න ඒක පාවිච්චි කරපන් කියලා. I have given you a staff into your hand. You can use that. ඔව් ඒ සැරයටිය පාවිච්චි කරලා ඊට පස්සේ මුහුද දෙපෑ කරලා එතනින් එළියට ගමන් කරා. He used that staff and divided the Red Sea and they walked through it. දැන් කතා කරන්න යන්නේ වෙනම කතාවක්. It's a different story. I'm going to speak to you all. උන්වහන්සේගේ සැරයටිය උන්වහන්සේ ඔබේ මගේ අතටත් දීලා තියෙනවා. Lord has given his staff to your hand and my hand. මේ ලෝකේ එඬේරා කියලා කතා කරාම අපි ගොඩක් වෙලාවට කෙලින්ම අපේ කවුද සභාපාලකතුමාව තමයි ඔන්න එඬේරා කියලා අපි දාන්නේ. When we talk about the worldly shepherd, we always tend to think a pastor. නමුත් ඔබ යම්කිසි සේවයක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ යම්කිසි ඔබ යටතේ කවුරු හරි කීප දෙනෙක් ඉන්න කෙනෙක් නම් ඔබේ අතටත් දෙවියන් වහන්සේ යම්කිසි සැරයටියක් දීලා තියෙනවා. If you are doing a ministry, if someone is under you, that means God has given the staff to you as well. අපි බැලුවා මේ සැරයටිය දීලා තියෙනවා මේ සැරයටියට අදහස් කරන හේබ්‍රේව වචනේ තියෙන තේරුම්. We looked the meaning, the descriptions about the staff. ඒක කිව්වා ඉගැන්වීම, It is about teaching. ඒ වගේම වියගහ දැරීම, It is to bear everything. ඒ වගේම අධිකාරීත්වය, It's about authority. ඒ වගේම බැඳීම්. It's relationship. බැඳීම් කියලා කියන්නේ රිලේෂන්ෂිප් නෙමෙයි තංවැල් වලින් බැඳලා වගේ Bondages. ඔව් මේ බැඳීම්. Bondages. ඉතින් මෙන්න මේ කාරණාවල් මේ සැරයටිය කියන එකේ තේරුමට ඇතුළත් වෙනවා. The bonds and those things come description come as for this staff. ඔබේත් මගේත් අතට ස්වාමින් වහන්සේ සැරයටියක් දීලා තියෙනවා. God has given a staff into your hand and my hand. ඔබ පවුලක පියෙක් වෙන්න පුළුවන්. ඔබේ අතට සැරයටියක් දීලා තියෙනවා ඔබේ පවුල හරියාකාරව අරගෙන යන පිණිස. You might be the head of the family. As a father, God has given the staff into your hand to make them in the right way, to guard them and guide them. ඔබ මවෙක් වෙන්න පුළුවන්. ඔබේ අතට සැරයටියක් දීලා තියෙනවා ඔබේ දරුවන් හරි මාර්ගයේ පුහුණු කරන පිණිස. You might be the mother of the family. That means God has given the staff to guide the children in the right way. ඔබ යම් සේවයක් කරන කෙනෙක් වෙන්න පුළුවන් සභාවක ඔබේ අතට යම්කිසි සැරයටියක් දීලා තියෙනවා. If you might be doing a ministry in the church, God has given the staff into your hand. ඔබ අතු ගන්නවා මෙතන සුද්ධ කරනවා උනත් කමන්නේ ඔබේ අතටත් සැරයටියක් දීලා තියෙනවා. You might be cleaning this place. Doesn't matter. God has given the stuff into your hand as well. මතක තියාගන්න ඔබ අතු ගෑවත් ඒ අධිකාරීත්වය ඔබට දීලා තියෙනවා කවුරු හරි ආවිලා කොලයක් දැම්ම නම් අරගෙන එළියට යන්න කියන්න. Even though you clean this place, if someone just drop a paper and go away, you have that authority to ask them and say, "Come on, can you please pick it up from here?" ඇහිඳලා ගිහිල්ලා බින් එකට දාන්න කියන්න ඔබට අධිකාරීත්වය දීලා You got තියෙනවා. that authority and say, can you please pick this up and put in the bin? ඒ වගේම සභාපාලකවරුන් හැටියට සභාපාලකවරයාට සැරයටියක් දීලා තියෙනවා. As a leader of the church, he has been given a staff as well. උන්වහන්සේ ඔබේ අතට දීලා තියෙන සැරයටිය හරියාකාරව අපේ ජීවිතේ පාවිච්චි කරන්න අවශ්‍යයි. The staff which God has given into our hands, we need to use it in the correct way. නිවැරදි මාර්ගය තුල ඒක පාවිච්චි කරන්න අවශ්‍යයි. We need to use it in the correct way that which is need to be used. ක්‍රිස්තුස් වහන්සේ කොයි ආකාරයෙන්ද සැරයටිය අපේ ජීවිතේ පාවිච්චි කරන්නේ? As Christ has used that stuff in our lives, අපිට දීලා තියෙන සැරයටියත් අපේ ජීවිතය තුල අපිට පස්සේ ඉන්න අයගේ ජීවිතය තුල හරියාකාරව පාවිච්චි කරන්න අවශ්‍යයි. also we need to use in the right way the stuff which has God has given. ඒ නිසා අපි මතක තියාගන්න අවශ්‍යයි උන්වහන්සේ අපිට යම්කිසි දේවල් කීපයක් දීලා තියෙනවා මේ සැරයටියත් එක්ක. Lord has given us certain things through this stuff. ඉගැන්වීම The teaching. අපි උගන්වන්න අවශ්‍යයි අපෙන් පිටිපස්සේ ඉන්න අයට අපෙන් පසුව ඉන්න අයට. We need to teach them who is right behind us, who is going to come after us. යහපත් ගුරුවරයෙක් වෙන්න අවශ්‍යයි ඔවුන්ට. We need to be a good teacher to them. ඒ වගේම වියගහ දැරීම. Then to bear everything. අපේ ජීවිතයේ සමහර බරවල් අපි දරන්න සිද්ධ වෙනවා ඔවුන් වෙනුවෙන්. Sometimes we need to bear everything behalf of them. සමහර බරවල් අපේ ජීවිතේ දරාගෙන යන්න වෙනවා. Some of the things that we need to take, we need to
take care throughout our lives. මේ එඬේරෙකුට ලේසි නෑ මේ බැටළුවන් අරගෙන යන එක. It is not that easy for a shepherd to take care of his own flock. අපි කතා කරා බැටළුවන්ගේ ස්වරූපය කොහොමද බැටළුවන්ගේ ස්වභාවය. We just spoke how it is going to be, how the sheep is. ඉතින් අපිට ඒ බර දරන්න සිද්ධ වෙනවා. We need to take care of all the heaviness of them. ඒ වගේම අධිකාරීත්වය. The authority. අපිට දීලා තියෙනවා දෙවියන් වහන්සේ අධිකාරීත්වයක් අපිට දීලා තියෙන සේවය තුල අපි අපේ ඉන්න තැන තුල. Lord has given us an authority where we are and the ministry that we do. ඔබගේ අධිකාරීත්වය යහපත් ආකාරයෙන් පාවිච්චි කරන්න අපිට අයිතිය දීලා තියෙනවා උන්වහන්සේ. God has given us the authority that which we need to use in the right way. ඒ අධිකාරීත්වය අපි පාවිච්චි කරන්න අවශ්‍ය තැන අපි ඒ අධිකාරීත්වය පාවිච්චි කරන්න අවශ්‍යයි. When it comes to the right way, right manner, we need to use it. ඊළඟට බැඳීම්. Then the next thing is bond. මේවා බැඳීම් වලින් නිදහස් කරගන්න පිණිස We need to use the bond to remove all those from bondages. බැටළුවන් ගිහිල්ලා එහෙම හිර වුණාම වුන් එතනින් ගන්න මේ සැරයටිය පාවිච්චි කරනවා වගේ අපි අතර දීලා තියෙන සැරයටිය අනිත් අය ඔය බැඳීම් වලින් නිදහස් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. We need to use our staff to remove all those bondages which people have been stuck out. අපි හැම කෙනාටම ක්‍රිස්තුස් වහන්සේ පාවිච්චි කර සැරයටිය වගේ සැරයටියක් අපිට දීලා තියෙනවා. As Christ used our staff, the God has given us the staff as well in our lives. අපේ ජීවිතේ අපේ කිතුණු ජීවිතේ මේ ගමන තුල නායකත්වයන් තුල මේ හැම දේ තුල මේක අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. In our Christian life, as a leadership life, we need to use this in our lives. එදා මෝසෙස් මේ ඊශ්‍රායල් සෙනගව අරගෙන යන වෙලාවේ As Moses was guiding the Israelites, මගදී අම්ලෙක්වරුත් එක්ක සටනක් වුන්ට ආවා. he had a fight that which he has to have fought with Amalekites. මෝසෙස් යොෂුවට කතා කරලා කිව්වා මම ගිහිල්ලා මේ සැරයටිය අරගෙන හෙළ මුදුනේ ඉන්න යනවා නුඹ සටන් කරන්න. Moses told Joshua, okay, fine, you're going to fight. I'm going to go to the right at the top of the hill and I'm going to raise this staff and wait. ඔව් නිකම්ම කිව්වේ නෑ මෝසෙස් මම ගිහිල්ලා හෙළ මුදුනේ ඉඳලා දෙවියන් වහන්සේට යාඥා කරනවා කියලා. මම මේ සැරයටියත් අරගෙන හෙළ මුදුනේ ගිහිල්ලා ඉන්න යනවා නුඹ සටන් කරන්න මේ සෙනගත් එක්ක. What he told Joshua was, I'm going to go with this staff to the right at the top and I'm going to pray to the Lord and you're going to fight against these Amalekites. ක්‍රිස්තුස් වහන්සේ අපිව යහපත් එඬේරෙක් වගේ මාර්ගය අපිව අරගෙන යනවා වගේ. As the Christ to take us through the right way. ක්‍රිස්තුස් වහන්සේ අපේට අපේ වැරද්දට දඬුවම් කරලා අපිට යහපත් මාර්ගය අපේ අනාගතේ යහපත් වන පිණිස අපිව නිවැරදි මාර්ගයට ගන්නවා වගේ. As he disciplines us and he takes into the right way that we needs to go. මුලා වෙලා යන අපිව උන්වහන්සේ ඇදලා නැවත රැළට එකතු කර ගන්නවා වගේ. Whenever we go astray, when he takes back to the flock. අපේ ජීවිතේ තුන්වහන්සේ අපිට සැරයටිය දීලා තියෙනවා අපේ පිටුපස ඉන්න අයව මේ ආකාරයෙන් මඟ පෙන්වමින් ගෙනියන පිණිස. God has given the stuff to us the same way, whoever it is after us, just to do the same thing that has he told us to do. ඔබ හැම කෙනාටම මේ දේ දීලා තියෙනවා. For each and everyone, the God has given the stuff to you all. ඔබේ පවුල තුල ඔබට ඒක පාවිච්චි කරන්න ඔබට දීලා තියෙනවා. Lord has given in your family as well, where you can use into your family. ඔබේ භාර්යාව ස්වාමි පුරුෂයා ඔබේ දරුවන් වෙන්න පුළුවන් ඔවුන් යහපත් මාර්ගයේ හරියාකාරව මඟ පෙන්වගෙන නිවැරදිව ගෙනියන පිණිස උන්වහන්සේ සැරයටිය ඔබේ අතට දීලා තියෙනවා. It might be your husband, it might be your wife, it might be your kids. You need to make use of that stuff and make them, whenever they go astray, to just to take them back again. අපි ඒක හරියාකාරව පාවිච්චි කරේ නැත්නම් අපිට දෙවියන් වහන්සේ දුන්න දෙයින් අපි හරියට ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් අන්තිමේට අපේ රැළ විනාශ වෙන්න යනවා. If we do not take use of it, what God has given us, that means our flock is going to be astray. එවනත ඔබට බාර දීලා තියෙන කොටස හරියාකාරව ඔබට මඟ පෙන්වගෙන යන්න බැරි වෙනවා. If not, that means which has the responsibilities which has given to you, that means you cannot follow it, it will be destroyed. ක්‍රිස්තුස් වහන්සේ අපේ එඬේරා. Lord is our shepherd. උන්වහන්සේගේ වචනේ මේ ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදයේ අපි කියවුවා ඒ කාරණාවල් උන්වහන්සේ අපේ ජීවිතේ ඉෂ්ට කරන්න යනවා. Yes, as we read Psalms chapter 23, yes, the God will do certain things in our life. උන්වහන්සේ එකම දෙයයි බලාපොරොත්තු වෙන්නේ ඔබේ. But God expects from you just one thing. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේව ඔබේත් මගේත් එඬේර හැටියට සලකලා උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන එක. What he expects us from is just to keep hold, and he is our shepherd, and just to follow the way he wants us to follow. අපි ගොඩාක් දේවල් දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. We have needs, loads of needs from the Lord. ක්‍රිස්තුස් වහන්සේ එකම දෙයයි ඉල්ලන්නේ. But just Christ wants us just one thing. මමයි නුඹේ එඬේරා මාව අනුගමනය කරගෙන මගේ පිටිපස්සේ වරෙන්. I am your shepherd, just come behind me, I will take you in the right way. ඊට පස්සේ ඊටු ටික උන්වහන්සේ බලා ගන්න යනවා. God will take care of the rest. සමහර විට අපි කිතුණුවන් වෙන්න පුළුවන්. So most of the time we might be Christians. අපි කිතුණුවන් හැටියට අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. For years and years we are Christians. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඇත්තටම ඔබේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ ඔබේ එඬේර හැටියට ඔබේ ජීවිතය පිළි අරගෙන ඔබ ගමන් කරනවද කියලා. If you pause and rethink for a moment, are you taking
Christ as your shepherd and walking in the way. ක්‍රිස්තුස් වහන්සේ ඔබේ එඬේරා කියලා උන්වහන්සේගේ මාර්ගයේ ඔබ ගමන් කරනවාද කියලා. Just think, are you walking the way and telling that God is my shepherd? එහෙම නැත්නම් කලින් කිව්වා වගේ ඔබ ගමන් කරන්නේ ඔබට ඕන මාර්ගයේද කියලා. If not, as we said, you're walking the way you want to walk. ඔබට ඔබේ ජීවිතය ගැන හැරිලා බලන්න. Just you have to rethink your life. Just turn back and rethink about your own life. ක්‍රිස්තුස් වහන්සේ ඔබේ එඬේරා නම් අපි කතා කරපු දේවල් ඔබේ ජීවිතේ වළංගු වෙන්න යනවා. If Lord is your shepherd, those things which we spoke, it's going to validate in your life. ක්‍රිස්තුස් වහන්සේ ඔබේ එඬේරා නම් ඒ කියපු දේවල් ඔබේ ජීවිතය තුළ ඉෂ්ට වෙන්න යනවා. If Lord is your shepherd, those things going to take place in your life. ක්‍රිස්තුස් වහන්සේ ඔබේ එඬේරා නම් උන්වහන්සේ ඔබ දඬුවම් කරලා යහපත් මාර්ගයට අරගෙන ඔබ යහපත් මාර්ගයේ මඟ පෙන්වමින් යහපත් තැනකට අරගෙන යන්න යනවා. If Lord is your shepherd, of course, He will discipline you, He will guide you, He will guard you, and He will take you into a pleasant place. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ අපේ එඬේරා නෙමෙයි නම් If Christ is not our shepherd, අපි යන්න යන්නේ වෙන කොහේ හරි. we're going to go astray. අපි වෙන කොහේ හරි ගිහිල්ලා අපේ ජීවිතය විනාශ කරගන්න We යනවා. are going the wrong way and we're going to destroy our own lives. අපි වෙන කොහේ හරි ගිහිල්ලා අපේ ජීවිතය නැති කරගන්න We're යනවා. going to destroy our own lives. මේ උදෑසන අපි කියමු ස්වාමින් වහන්සේට. This morning, let's say to the Lord, ස්වාමිනී මෙච්චර කල් ඔබ වහන්සේ මගේ එඬේරා හැටියට පිළි අරගෙන මම ඔබගේ පිටිපස්සේ ගමන් කරේ නැත්තම් Lord, if I have not followed the way I want you to, මම කිතුණුවෙක් වෙන්න පුළුවන් අවුරුදු ගාණක්. I might be a Christian for years and years. මම ඔබ වහන්සේව දන්නවා වෙන්න පුළුවන් අවුරුදු ගාණක්. I might be knowing you for years. හැබැයි ඔබ පෙන්නපු මාර්ගයේ ඔබගේ පිටිපස්සේ මම ගමන් කරාද කියලා මට කල්පනා කරලා බලන්න උදව් කරන්න කියලා. Lord, give me the strength to rethink. Have I walked the way you want me to walk? අපි නැගිටලා යාඥා කරමු ස්වාමීන් Let's all rise to වහන්සේට. our feet and let's pray අපි to the කියමු Lord. ස්වාමිනී මට උපකාර කරන්න ඔබ පෙන්නන මාර්ගයේ ගමන් කරන්න. Let's all ask the Lord, Lord, let me walk the way you want. Help me, O Master. ඒ වගේම ස්වාමිනී ඔබ මගේ අතට දුන්නා වූ සැරේ යටිය නිවැරදිව හරියාකාරව පාවිච්චි කරන්න ඔබ වහන්සේ මට උපකාර කරන්න කියලා. Lord, let me use the stuff which has given me into my hand in the right way that you want me to use. අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේ ස්වාමිනී මට උපකාර කරන්න. Let's all pray to the Lord. Lord, help us, O Master. හalleluya. මහිමේ ඔබ දන්නවා ඔබේ ජීවිතේ ඔබ කොතනද ඉන්නේ කියන එක. You know very well where you're standing in your life. ඔබ දන්නවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ එඬේරා හැටියට පිළි අරගෙනද ඉන්නේ නැද්ද කියන එක. You know very well, have you, is Christ is your shepherd or not? ඔබ දන්නවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ පෙන්නන ඒ මාර්ගයේද ගමන් කරන්නේ නැත්නම් වෙන කොහේ හරිද ගමන් කරන්න කියන එක. You're the one who very well knows, are you walking the way that God wants you to walk or not? පෞද්ගලිකව යාඥා කරන්න ස්වාමීන් වහන්සේට ස්වාමිනී මට උදව් කරන්න. Yeah, personally pray, Lord, help me, O Master. එහෙම නැත්නම් යෝනා වගේ ඔබ පැනලා යන කෙනෙක්ද කියලා. If not, as Jonah, are you walking astray? ඊට දෙන්න ස්වාමීන් වහන්සේට ස්වාමිනී මාව නැවත ඇදලා ගන්න ඔබ වහන්සේගේ රැළට. Let the Lord take you back to the flock. ඔබ වහන්සේ කිව්වා මාර්ගයේ ගමන් කරන පිණිස සුදුස්සෙක් හැටියට නැවත මාව ඔබ වහන්සේ ඇදලා ගන්න කියලා. Let me walk the way you want me to walk. Even if I have gone astray, just Lord, take me back. හalleluya. අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේට. Let's all pray to the Lord.